वर्ष 1941 වූ පෙබරවාරි මාස 19 වන දින කෑගල්ල හෙට්ටිමුල්ල මහකිතර වලාකුවේ උපන් ඔහු ගාමිණී වනිගස්සේකර නම් විය. කෑගල්ල විද්‍යාලයෙන් සිප් සතර හදාරා දැනුම හැකියාව මුවා කර ගැනීමට ඔහුට හැකි විය. බාධක කම්කටොළු වැරදීම් සතුට දුක අතරින් තම ජීවිතයේ ළමා විය තරුණ විය ගලාගෙන යද්දී අත්දැකීම් වලින් පිරිපුන් දැනුමින් පෝෂිත පුද්ගලයෙකු නිර්මාණය විය. ජීවිතයේ අනේක විද අත්දැකීම් හමුවේ ලද පණ්ඩරයෙන් දිවි ගමන හැඩ කර ගැනීමට යත්න ධර්ම විටදී ඊට අනගි සහායක් මනා පිටුවහලක් තම ප්‍රිය බිරිඳවන කෑගලු බාලිකා විද්‍යාලය ආචාර්යවරියක් ලෙස කටයුතු කළ රංජනී ජයවර්ධන නැමැත්තියකින් ලැබුණු බව නොරහසකි. තම බිරිඳ මුල ගැසුණු අයුරු පදනම් කොටගෙන සිය චිත්ත සංතානය තුළ රෝපණය වුණු බීජය වපුරා ඒ ප්‍රතිඵලය අද මෙලෙස 7-10 නමින් ඔබ හමුවේ දිගහැරෙන වගයි. ආදරණීය පවුලක වැඩිහිටියෙකු ලෙස තම ජීවිතයේ 80 දශකයේ අභිනය සිටින ඔහු කතිකත්වයෙන්, කවිත්වයෙන් හා චිත්‍ර නිර්මාණයෙන් කලාකිත වර්ණවත් කෙරුවේ නිසංග වූ හැකියාවකිනි. තම දිවි ගමනේ අගභාගය විශ්‍රාමස්වයෙන් ගත කරන ඔහු සාම විසුරුවලයෙකු හැටියට සමාජ සේවකයෙක්, ක්‍රියාදරයෙක් හා පරිසර හිතකාමී මිත්‍රශීලී පුද්ගලයෙක් යන විවිධ භූමිකා හැඩ කෙරුවෙකි. දිවි ගමනේ 80 කඩයිම අභිමුවේ අද මෙලෙස මල්පල ගැන්වෙන්නේ ගාමිණී වනිගස්සේකර නම් ඔහුගේ අත්දැකීම් සමුදාය ඇසුරින් පුවත්පත් තරහා දිගහැරුණු කාව්‍ය සංකල්ප වල එකතුවයි. මේ ඔහුගේ දිවියේ අතිමහත් සීනයක් ප්‍රතිබූ ඒ සුන්දර සීනය 7-10 නම් උඳුල් කාව්‍ය සංග්‍රහය හරහා යථාවත් වන මොහොතයි. මොහුරාගේ කවියාගේ මුල්ම කයිපොත දොට් වැඩුම ආරම්භ කරන්නට මීට පෙර ආතුව අප සඳහන් කළ ආකාරයට උදෑසන 9ට මේ වැඩසටහන ආරම්භ කරන්න නිමිතිව තිබුණත් යම් ප්‍රමාදයක් ඇති වුණා. මම හිතන්නේ අද බොහොමත්ම කාර්යබහුල පිරිසක්කට තමයි ආරාධනා කළේ. ඒ නිසාවෙන්ම ඔවුන්ට නියමිත වේලාවට පැමිණෙන්න නොහැකි මත තමයි මේ ප්‍රමාදයේ සිදුවන්නේ. කෙසේ වෙතත් අප දැන් සූදානම් 7-10 නම් ඒ අපූර්ව කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ සමාරම්භය සටහන් කරන්නට. ඊට පෙර ආතුව පැමිණෙන සියලු දෙනාම ගාමිණී වනිගස්සේකර කවියන් වෙනුවෙන් කලාකරුවා වෙනුවෙන් මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. මේ පිළිගැනීම ඉතාමත් අපූර්ව ආකාරයෙන් කරන්නට තව සුළු මොහොතකින් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලෙන් පෙර ආතුව ආගමනුකූලව පැමිණෙන පිරිස තිසරණ සහිත පංචශීලයේ පිළිවෙල වෙනවා. ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. පහත බලවත්කම කෝරළ 3 ඇතුළු 4 කෝරළේ සමාවෙන්න සිද්ධාර්ථ හාමුදුරුවන් මේ ස්ථානයේ වැඩම කර සිටලා මේ ස්ථාන නිගමනීය ආදේශ කටයුත්තක් නිසාවෙන් ඒ නිසා ආරාධනා කරනවා ඇඟිලිකල දික්කොහුපිටිය විද්‍යා නිවාස පරිවේනාධිපති නම කියන්න අවසර මහාචාර්ය ඇකිරිකල නන්ද ස්වාමීන් වහන්සේට පැමිණ සිටින පිරිස තිසරණ සහිත පංචශීලයේ පිටවන්නට নমස්කාර පූර්වක අවසරය අපේ අපි උදේ 9ට මේ සභාව ආරම්භ කරන්න සූදානම් විදියට විවිධ ඒක නිසා සභාව ආරම්භ කිරීම මට පමා වුණා. ඒ වගේම ඔබ සියලු දෙනාගෙන් ඉතා කාර්මිකව සමාවිලා සිටිනවා. මෙතන ඉදිරියට සභාවේ කටයුතු මෙහෙයීම සඳහා මහනුවර අධිකරණයේ කටයුතු කරන නීතිඥ උදේ අසංග රණසිංහ මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං. මේ අවස්ථාවේ අපට නිග්මයාමට සිදුවන නිසා ප්‍රධාන වශයෙන් අපේ ගාමිණී වනිගසේකර මැතිතුමාට මේ විදිහේ කටයුතු තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය කරන කායික මානසික සුවතාව රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා මෙතනින්
නික්මගිය අපේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ ගෝගල හාමුදුරුවෝ ඇතුළු අප ඇතුළු සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙමින් ප්‍රකාශයට පත් කරමින් මගේ මේ වචන කීපය අවසන් කරනවා. බන්දුල ගුරුරත්න මහතාණන් ඔබතුමන්ට, වදාකට නවරත්න මහතාණන් ඔබතුමන්ට, දමගස්සාරේ කරුණාදාස මහතාණන් ඔබතුමන්ට, අනුර තෙන්නකෝන් මහතාණන් ඔබතුමන්ට, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ හේමකීර්ති ලිමිගේ මැතිතුමනි ඔබතුමන්ට, හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් ඇකලිය බණ්ඩාර මහතාණන් ඔබතුමන්ට, කාවන්තිස්ස දෙල්ලල මහතාණන් ඔබතුමන්ට, චයන්ත මාරපණ මහතාණන් ඔබතුමන්ට, ආනන්ද තිස්ස පෙරේරා මැතිතුමනි ඔබතුමන්ට, දිස්ත්‍රික් අලෙවි නියෝජිත ඩේවිඩ් පීරිස් දිස්ත්‍රික් අලෙවි නියෝජිත සරත් මහතාණන් ඔබතුමන්ට, එන්.ආර්.පී. කරුණාරත්න මහතාණන් ඔබතුමන්ට, සුනිල් ශාන්ත මහතාණන් ඔබතුමන්ට, අබේ කුණසිංහ බණ්ඩා මහතාණන් ඔබතුමන්ට, විශ්වාමික ගෝජන සේවා කොමසාරිස්තුමන්, රෝහිණී බස්නායක මහතාණන් ඔබතුමන්ට සහ ගාමිණී වනිගසේකර මහතාණන් ඔබතුමන්ට කලින් සම්බන්ධ වෙනවා 1960 ගණන් වල. ඔහුගේ ප්‍රථම කවි නිර්මාණය පළවෙනවා පුවත්පත් ආයතනයේ ප්‍රකාශනය වූ ගීතාංජලි මාසික සංග්‍රහය හරහා. ඔහු සඳහන් කරන ආකාරයට පෙරවදන තුලින් ඔහු මුද්‍රිත මාධ්‍යයක තමන්ගේ කවි නිර්මාණ පොතේ එක්කලා ඒවා වැඩි ප්‍රමාණයක් කුළුල්ලේ ගිය බව ඔහු සඳහන් කරනවා. කෙසේ නමුත් අද ඔහුගේ කුළුල් කාව්‍ය නිර්මාණය ඔබ ඉදිරියේ දොරවැන්නේ අවස්ථාව ඔබේ තාම සතුටක් වෙන කාරණාවක් කියන එක අපි කවුරුත් දන්නවා. මුලින්ම කැගල මහාවිද්‍යාලයේ අධ්‍යයනය ආධාරා ඉන්නතුරුව විවිධ වෘත්ති ගණනාක නිලීමේ අනතුරුව තමයි ඔහුට ඇය හම් වෙනවා. මේ ප්‍රේමී පියසටහන් මහපොළොවේ සමාන්තර තරමට ජීවිතේ බොහෝ දුර මේ සංසාරේ බොහෝ දුරක් එක්ක ඇවිල්ලා හැකි බව ඔහු විශ්වාස කරනවා ඇය හමු වුණාට පස්සේ. එතකොට ඔහු ජීවිතය ආරම්භ කරන්න පටන් ගන්නවා. ඇය තමන්ගේ ලෝකේ බවට පත් කර ගන්නවා. ජීවිතය අලුතින් ලියන්නට පටන් ගන්නවා. ප්‍රේමයේ පිළිබඳව ඇයගෙන් ඉගෙන ගන්න පුරුදු වෙනවා. ඒ වගේම ජීවිතය අත්විඳින්නට පටන් ගන්නවා. ඒ ඇයි නිසාවෙන් ඇය තමයි රංජනී ජයවර්ධන මහත්මිය. එදා ඇය හමුදා පටන් අද වෙනතුරු ජීවිතේ එකතු කරගන්න බොහෝ දේවල් ජීවිතේ බැන්න දේවල් හදවතින් කතා කරපු දේවල් තමයි මේ සත 10 කොළඹ කාව්‍ය නිර්මාණය තුළින් ගාමිණී වනිගසේකර නම් මේ නිර්මාණ වේදිකාව ඉලක්කවට බලාපොරොත්තු වෙන්නේ. සත 10ක වටිනාකමක් අපට තිබුණාට ගාමිණී වනිගසේකර මහතාට සමුදාය කියන්නේ තමන්ගේ ජීවිතය වගේ
තමන්ගේ ආත්මය වගේ තමන්ගේ හැම දෙයක්ම ඒ නිසා තමයි අද දිනේදී මේ පොත තමන්ගේ ආදරණීය බිරිඳවන රංජනී ජයවර්ධන මහත්මියට පුදන්නට එතුමන් තීරණය කර තිබෙනවා. ඉතින් මේ ගැන එතුමන්ගේ වචන වලින් අපට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා තව ස්වල්ප මොහොතකින්. ඊට පෙර ආතුව ගාමිණී වනිගසේකර මහතා බොහොමත් ගෞරවයෙන් බොහොමත් ආදරෙන් ආරාධනා කළා තමන්ගේ හිතවතුන්ට. වයස 80ක් වන මේ ජීවිතය මගේ හමු වුණු තමන්ගේ මිත්‍රයන්ට තමන්ගේ ඥාතීන්ට මේ හැම දිනකටම ආරාධනා කළා. මේ හැම දිනක බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ඕන කියන දේ නම් හිටියා. ඒ නිසා තමයි ඒ පිළිගැනීම බොහොමත්ම ගෞරවාන්විත ලෙස කරන්නට ඔහුගේ පුතාට බාර දුන්නේ. සම්පත් වනිගසේකර මහතාණනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරන්නේ පැමිණ සිටින සියලු දෙනාම පිළිගන්නා ලෙස. සුබදේශනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම නැවතත් වාරයක්. අද අපච්චිගේ ජීවිතයේ විශේෂ අවස්ථාවකට සමමින් ඔබ සියලු දෙනාම මුලින්ම සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නා මේ අවස්ථාවට මේ වෙලාවේ මෙතෙන්ට කලින් වැඩම කර අදිසි කටයුතු නිසා පැහැරලා ගියේ මහා සංඝරත්නයේ ගරු ස්වාමීන් වහන්සේලා අපි මුලින්ම පිළිගන්නවා. ඒ වගේම වැඩම කර ගරු ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම අපච්චි ගොඩාක් ලොකු ආරාධනා පත්‍රයක් ඈස්ති කරගෙන තිබ්බා විශේෂ ආරාධිතම්මුතෝ ගොඩාක් සහභාගී කරවා ගන්න. මම හිතන්නේ ඒ අපච්චිගේ බලාපොරොත්තුව සම්පූර්ණ වෙලා තියෙනවා. අපච්චි ආරාධනා කරපු බොහෝ දෙනා සහභාගී වෙලා තියෙනවා. නම් වශයෙන් මම මතක් කරන්නම් ඒ කවුද කියලා කියන එක. විශේෂයෙන්ම අපච්චි ආරාධනා කරා අපච්චිගේ ජීවිතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත කරනකොට අපච්චිත් එක්ක විවිධ දේශපාලන සමාජීය කටයුතු වලට ආගමික කටයුතු වලට දායක වෙච්ච සම්බන්ධ වෙච්ච අපච්චිගේ හිතවත් බොහෝ දෙනා. මුලින්ම දාස වර්ගයකින් මෙතෙන්ට පැමිණි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලපිටිය මැතිතුමා ඊළඟට සුරේෂ් සෝමදාස මැතිතුමා ලලිත් දිසානායක මැතිතුමා කෑගල්ල විද්‍යාලයේ හිටපු විදුහල්පති කොස්සත් මැතිතුමා බන්දුලගුණ රත්න මැතිතුමා වඩාගත නවරත්න මහත්මයා දඹගස්සාරේ ඔවි කරුණදාස මහත්මයා අම්ර තේනකෝන් මහත්මයා හේමකීර්ති මහතා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා එකිගේ බණ්ඩාර මහතා හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා කාවන්තිස්ස දේලල මහත්මයා ජයන්ත මාරපණ මහත්මයා ආනන්ද තිස්ස පෙරේරා මැතිතුමා district David district Karyo Nijita Sarath Mahatmaya RP Karunaratna Mahatmaya Ushan Nartunga Mahatmaya Lakshman Disanayaka Mahatmaya Noni Vidyayatani Harishchandra Mahatmaya Sri Lanka Pottali Adipati Ambiratna Mahatmaya Niti Temi Jayasena Mahatmaya Upali Seniratna Mahatmaya Saha අපේ ආරාධනයේ පිළිගෙන මේ අවස්ථාවට පැමිණි අම්මගේ අපච්චිගේ පාර්ශ්වයන් දෙකේම සියලුම ඥාතීන් සහ ගම්වාසීන් සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වෙච්ච මාධ්‍යවේදීන් සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. පන්සිල් මල්ලි ඔබට අපච්චිගේ යාළුවනියන් බොහොමත් ගෞරවාන්විත පිළිගත් සම්පත් වනිගසේකර මහතාට අපගේ ස්තුතිය. සුබ කටයුත්තක් ආරම්භ කරද්දී සරස්වතීගේ දේවියගේ ආශිර්වාදයේ පිටයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඊළඟ අංගෙලි වුණාට අප සූදානම් සරස්වතී පූජා නර්තන ඉදිරිපත් කරන්නට මෙත් ඉදිරිපත් කරන්නේ මල්කිනි වනිගසේකර දියණිය. මේ පූජා නර්තනය ගැන යමක් සඳහන් කරන්නට ඕන. චමිලා තුෂාරි මහත්මිය තමයි මේ පූජා නැටුම මේ දියණියට පුරුදු කළේ. සතියක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ කටයුත්තට තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙමින් තමයි මේ පුංචි දියණියව මේ කටයුත්ත සඳහා සූදානම් කළේ. අප ආරාධනා කරමු මල්කිනි වනිගසේකර දියණියට මේ පූජා නර්තනය වෙනුවෙන්.
මිලකට අප සූදානම් මේ ස්ථානයේ ප්‍රධාන ආරාධක අමුත්‍යෙකු වශයෙන් මේ ස්ථානයේ සපමිනි එළු පළාත් සභා මන්ත්‍රී සුරේෂ් සෝදාස් මහතා ගෞරවණීයව පිළිගන්න අතරේ මේ අවස්ථාවේ උතුමාගේ වචනයක් බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා සුරේෂ් සෝදාස් මහතාට. මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට මට ආරාධනා කරපු ගාමිණී වනිකසේකර මහතුමා ඒ පවුලේ සියලු දෙනාම ඒ වගේම මේ අවස්ථාවට පැමිණි විශේෂ ආරාධිත මුත්තන් ඒ වගේම මා හිතවත් කැකල්ල ප්‍රදේශවාසී සියලුම දෙනාගෙන් අවසරයි. ඇතරම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගාමිණී වනිකසේකර මහතුමාට මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැහැ මේ අවස්ථාවේ කතාවක් ලබා දෙයි කියලා. මම දීර්ඝ ලෙස කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනි ගාමිණී වනිකසේකර මහතුමා මම නම් අංකල් කියලා කතා කරන්නේ. මම දශක දෙකක කාලෙක ඉඳලා මම හොඳින් හඳුනන කෙනෙක්. අපි ඔහුගේ ගෙදර යනවා. ඔහු අපේ ගෙදර එනවා. මගේ පියාත් එක්ක දීර්ඝ කාලීනව මම හිතන්නේ මගේ පියා දශක දෙකක කාලෙක මේ කැකල්නාසෙන් සංවිධායකවරයා විදිහට කටයුතු කරනකොට ගාමිණී වනිකසේකර මහතුමා ඉතා මගේ පියාට විශාල සහයෝගයක් ලබා දෙන පුද්ගලෙක් විදිහට මම එතුමා මගේ පුංචි කාලේ ඉඳලම බොහොම හොඳින් හඳුනන මම ගරු කරන කෙනෙක් විදිහට මම බොහොම සතුටින් මේ අවස්ථාවට පැමිණියා. මොකද මම පුංචි කාලේ ඉඳන් හඳුනන මේ මෙතුමා දශක මම හිතන්නේ 1960 දශකයේ ඉඳලා එතුමාගේ කවි සංකල්පනා සියල්ලක්ම එකතු කරපු මේ පුංචි පොතක් අද එළි දක්වන වෙලාවේ මටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. වැඩම අවදාළ මහා සංඝරත්නයන් අවසරයි ගරු සීබලැට් මැතිතුමනි, ඔබතුමා ඉන්ට පෙර අපේ හතරකෝල්ලේ ප්‍රධාන සංඝනායක වැවැළඳිනේ සිද්ධාර්ථ වහන්සේ වැඩම කළා. ඒ වගේම ශ්‍රී ලංකා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇකිරිල නන්ද ස්වාමීන් වැඩම කළා. වස්සාන කාලීන සම්මානතලා රාජකාරී දින නිසා මෙතනින් යන්න අවසර ඉල්ලුවා. ගරු ආරාධිත අමුත්තනි, මගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ගරු සීබලෙව්ඩ මහත්මයා. එතුමා මම මේ ආරාධනය දැන් මාස දෙක තුන ඉස්සෙල්ලා කරේ. එතුමා පිළිගත්ත වේලාවෙන් කියන්නේ කිව්වා මම බොහොම ආඩම්බර වෙනවා එතුමාගෙන්. ඒ වගේම මගේ දේශපාලන විදෝත් නැහැ හතුරොත් නැහැ. මට W සෝමදාස මහත්මයාට හොඳ මිත්‍රයෙක් මම එතුමාට ආරාධනා කරා. එතුමාගේ පුතා සුරේෂ් සෝමදාස මහත්මයා ඇවිල්ලා ඉන්නවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒකම නුවණ අධිපති අපේ රාජවර්ෂ මහත්මයාගේ පුතා ඇවිල්ලා ඉන්නවා. මම එච්චරම නම දන්නේ නැහැ. හරිචන්ද්‍ර පුතා වෙන්න ඕනේ කියන්නේ. එතුමා ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මට මේ පොතට සමාජ ප්‍රචාරක මහත්මයාගේ මේවා කියවුණාද දන්නේ මට සමාවෙන්න. අපේ උපුලත්තරගේ මහත්මයාගේ පියතුමා ඇවිල්ලා ඉන්නවා. මහාචාර්යවරයෙක් මිචිගන් කැම්පස් එකේ. එතුමාගේ පියා ඇවිල්ලා ඉන්නවා මේ අවස්ථාවේදී. මගේ ආරාධනාව පිළිගෙන ආපු සියලු දෙනාට මම নমස්කාර පොරොන්දු ස්තුතිය පිරිනමමින් මගේ අරමුණ ප්‍රකාශ කරන්න අවසර දෙන්න. බුද්ධ ධර්මයට අනුව සිත කය වචනය සංවර කරගත්තොත් තමයි මිනිස්සෙගේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ගහක් සාර්ථක වෙන්න මලක් පිපෙන්න ඕන, ගෙඩියක් හට ගන්න ඕන. විලක් දොලක් ඇලක් සාර්ථක වෙන්න යලේ පිරී පවතින්න ඕනේ. මිනිස්සෙගේ සාර්ථකම ගුණධර්ම වලින් පරිපූර්ණ වෙන මේ මිනිස්සයා මිනිස්සෙක් විදිහට සමාජයේ ජීවත් වෙනවා. මේ සාර්ථකම ගුණධර්ම ආරක්ෂා කිරීම, ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම, හොඳ දරු පුනරම් පීඩම් බිහි කිරීම, සමාජ සත්කාරයට අවශ්‍ය කරන වැදගත් පරපුරක් ඇති කිරීම, ඒ වගේම හොඳ ඥාති පරපුරක්, හොඳ දරුවා පරපුරක් බිහි කිරීම තමයි මනුස්සයෙකුගේ පරම යුතුයකම. මේ යුතුයකම ඉෂ්ට කරන්න කවියෙකු වශයෙන් මට යම් කිසි හැකියාවක් ලැබුණේ මගේ කවි පුරාවන ආචාර්ය පී.එස්. රත්නතාන සූරීන් විසින් 1960 දශකයේ. ඉතින් මේ අරමුණ මට කැවුනේ, මේ අරමුණ මට ඇති වුණේ මම
මගේ ජීවිතයේ එකම පරමාර්ථය උනේ හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. ඒ සමාජතලයේ ලැබුව අත්දැකීම් එක්කලා මම 1955 දෙසැම්බර් මාසේ 17 වෙනිදා මම උපංගමට ආයුබෝවන් කියලා මම පිට වෙනවා. මම නැවත මගේ ගමට මම එන්නේ 1965 මාර්තු මාසේ 5 වෙනිදා. එදා තමයි මගේ ජීවිතයේ සම්දිස්ථානයේ හැරුම් ලක්ෂේ මට ආරම්භ වෙන්නේ. මගේ අරමුණ උනේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න මට අත්ලක් වෙන්නේ කවුද? මට සහාය දෙන්නේ කවුද? මට ඉන්නේ කවුද? මගේ ඉතිහාස කතාව කියනකොට තමුන්නාන්සලා ඔක්කොමලා කඳුලින් දෙනෙක් වලින් බරවේ. මම ඒක කියන්නේ නැහැ. නමුත් මගේ අරමුණ කරා මට යන්න ශක්තිය උනේ මේ 7-10ට මුළුනේ මගේ දායාපර බිහිඳ රංජනී ජයවර්ධන මහත්මිය තමයි මගේ ජීවිතයේ යටුම් ලක්ෂයට මට අඩිදාල්ම දැම්මේ. ඒ අරමුණ කරා මම ගෙනිච්ච, ඒ අරමුණ කරා මම ගෙනාපු මට හොඳ දරු පිරිසක් ඇති කරලා, මට හොඳ ඥාති පිරිසක් ඇති කරලා, ඒ වගේ ගුණධර්ම රාශියකට මාව යොමු කරලා මම තිරිසනෙක් වගේ ජීවත් වුණේ නැහැ. මනුස්සගේ ජීවුණුත් මගේ රැල්ල තිබුණේ වෙන පැත්තකට. ඒ රැල්ලෙන් මම බේරගෙන මම මේ තැනට ගියාවේ මගේ දායාවද බිරිඳ. එහෙමනම් මගේ අරමුණ වෙලා තිබෙන්නේ මේ පොත එළි දැක්වීමෙන් සමාජයට යම්කිසි ආදර්ශයක් දෙන්න, සමාජයේ දූෂණ නැති කරන්න, දේශපාලන ලෝකයේ තුල තිබෙන අසාධාරණකම් සිද්ධ වෙන්නේ නැතිනම් ඒවට දුර්වලකම් පෙන්නලා දෙන්න. මිනිස්සුගේ තියෙන සාර්ථකම ගුණධර්ම සත්‍යීක කරලා වගා කරලා ගුණවත් ජන සමාජයක් දී කරන්න, ගුණවත් දරුවෙක් දී කරන්න, ගුණවත් ගුරුවරයෙක් ඇති කරන්න, පුණ්‍යවන්ත මහා සංඝරත්නයක් දී කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩයි. කවියෙකු වශයෙන් මට මේ ගමන එන්න මගේ අරමුණ සාක්ෂාත් කරගන්න මට අත දුන්න පිරිස අතර විශේෂයෙන් මතක් කරන්න ඕනේ නමගස්සාරේ ඕපී කර්මදාස මෙතුමා උතුමාලා අමතයි පසුවට මේ අරමුණ තමයි මගේ අරමුණ. සමාජ සත්කාරයට දෙන්න තියෙන අත්දැකීම් මොකද්ද? ඒ අත්දැකීම් ලබා දීම කවියෙකු වශයෙන් මගේ අරමුණ වුණා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න මට සහාය දුන්න සහායවලුන් කැප වුණා. සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමමින් අද මගේ උත්සවයට කිසිම පැකිලීමකින් තොරව ආපු සියලු දෙනා ප්‍රමුඛ සංජීත් සීමලට ගරු නියෝජ්‍ය කතානායකයන්ට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මම නියඟන සමටම ඉදිරි සටහන් නරඹන්න කියලා ආරාධනා කරමින් ස්තුතියි ඔබට ඒකවත් තමයි. උත්තර දෙකින් එක ඔහුගේ කඳුළු වලින් අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමන් ඉතාමත් කාර්යබහුලයි කියන කාරණාව අපි දන්නවා. ඔබතුමන් මේ සභාවට එනවත් එක්කම මට පණිවිඩයක් ආවා ඔබතුමාට විනාඩි 10ක් යන්නට ඕන කියලා. අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ඔබතුමාගේ වචනය ඔබතුමා ගැන බොහොමත්ම වර්ණනා කරන මේ ගාමිණී සුමනසේකර මහතාට බොහොමත්ම වටී කියලා. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. අද දවසේ අපේ කතානායකයා ගාමිණී සුමනසේකර මැතිතුමනි, අපේ හිතවත් ප්‍රභූවරු රාශියක් ඉන්නවා. සෝමදාස මැතිතුමා, එයාගේ අපේ විශ්වාමලත් අතිරේක දිසාපතිතුමා, තුමාට ලේඛකෙක්, අපේ කොස්වත්ත දුහල්පතිතුමා ආදී වශයෙන් වූ සියලුම ආරාධිත ප්‍රභූවරු, අපේ කරුණාදාස කිරිදාන, අපේ විදුලි බල මණ්ඩලයේ හිටපු සහෝදරයෙක්, එතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ඉතින් ගාමිණී මැතිතුමනි, න්‍යාය පත්‍රයෙන් පිටත දන්නේ මම පෙන්නේ මගේ හදිසිය නිසා අද දවස් උගත් කාර්යබහුල දවසක්, ඒ නිසා මම එහෙම ඉල්ලා සිටියේ. ඉතින් මම සතුටු වෙනවා ඔබතුමාගේ මේ උත්සාහයට ඇවිල්ලා ඔබතුමාට ධෛර්ය දෙන්න ලැබෙයි. මම දැක්ක ඔබතුමාගේ සංවේදී මහත්මයෙක්. බිරිඳගේ නම කියනකොට ඔබතුමාට ඇඬුණා. ඒ තරම් ඔබතුමා කළගුණ දන්නා සංවේදී කලාකාරයෙක්. ඒ නිසාම මම සතුටු වෙනවා ඔබතුමාගේ මේ අවස්ථාවට ලැබෙන්නට ලැබෙයි. ඒ වගේ ඔබතුමා විශේෂ පුද්ගලයෙක්. තමන්ගේ අදහස් කියලා ලෝකෙට ප්‍රකාශ කරන මිනිස්සු විශේෂ මිනිස්සු. නැත්තම් ලෝකේ සුවාසක් මිනිස්සු ඉන්නවානේ. ඉපදෙනවා, ජීවත් වෙනවා. සමහර හොඳයි කියන සමාජ සාධාරණ ජීවත් වෙනවා. සමහරව නැතුව ජීවත් වෙනවා. අවසාන නෑනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒගොල්ලෝ හිටියද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ටිකක් කලකට මොන ධන කුවේරෙක් වුණත් නැතුණාට පස්සේ දන්නේ නැහැ. ටිකක් කල් කියයි වුණා. හැබැයි ලේඛකයෙක් කියන්නේ ඊට වඩා හුඟක් වෙනස්. ඔබතුමාගේ අදහස් පණිවිඩය
ඔබතුමා ලොවට දෙනවා ධෛර්යයෙන් යුතුව. මේ මම හිතන දේ මම කියන දේ සමාජයෙන් නවතාවක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්. ලොවට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඒ ධෛර්යවත් මිනිස්සුන් තමයි කරන්න පුළුවන්. සමහර විට මේ කවියක් පත්‍රේ පළ කරගන්න කවි කීයක් ඔබතුමා ලියන්නේ? කවි 100 ගණක් කියලා තමයි එකක් ප්‍රසිද්ධ කරගන්න ලේඛකයෙකුට සමාජ ලැබෙන්නේ. හැබැයි ඒක ධෛර්යමත් ගමනක් ලේඛකයෙක් ඉන්න අවශ්‍යයි. ඔබතුමා ඒ ගමන ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කවියෙන් පණිවිඩයක් ගෙනියනවා කියන එක ඊටත් වැඩිය අමාරු වැදගත් හොඳ කලාකාරයෙකුට කරන්න පුළුවන්. ඉතින් ගාමිණී සෝමසේකර මැතිතුමා අද කියේ 60 දශකයේ පටන් ගත්ත ගමන තමයි මේ තාමත් ඉදිරියට යන්නේ. ඊළඟ සුබපතන ඔබතුමා සුවිශේෂ පුද්ගලයෙක් මේ දශක සතවර්ෂ භාගයක විතර කාලයක් තිස්සේ ඔබතුමාගේ පණිවිඩය කවියෙක් හැටියට සමාජගත කරන්න වෙහෙසිලා තියෙනවා. ඒ සමාජයට ඉතාමත් වැදගත්. අද ඒක පොතක් බවට පරිවර්තන වෙලා එකතුවක් හැටියට අපි සියලු දෙනාට රස විඳින්න, ඒක උපදෙස් ගන්න, ජීවිතේ හරිගස්සා ගන්න අවස්ථාවක් උදා කරලා දීලා. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. හදවතින් සුබපතන ඔබතුමාට මේ ගමන තව දුරටත් ශක්තිමත්ව මේ සමාජයට හොඳ පණිවිඩයක් රසවත් විදිහට වඩාත් රසවත් විදිහට ගෙනියන්න තව දුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා. අද දවසත් ඊටම සාර්ථක දවසක් සොයක් බවට පත් වේවා. මම මේ 710 ගැන කියන්නේ නැහැ. මම මේක දැක් කියන්න මට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඒ ගැන හොඳින් විවරණයක් කරන්න මට වැඩි ඒ ගැන උගත් දක්ෂ මහත්මයෙක් ඉන්නවා. සියලු දෙනාට සුබ අනාගතයක් වේවා. බොහොම ස්තුතියි. එහි මුල් පොත මේ අවස්ථාවේ පිළිගන්නවා නෝච කතානායකතුමන්ට රංජිත් සිංහලා පිළිගන්තුමන්ට මුලින් වෙන්න ඕන තිබුණා නමුත් ගරුසීම්බට මැතිතුමාට යන්න ඕන නිසා මම එතුමාගේ පොත් කට්ටලේ දීලා පිටත් කෙරුවට සමාවෙන්න. හැබැයි පිටුම වෙන්න ඕනේ ඊට ඉස්සෙල්ලා නමුත් අපේ අම්මන අපයක් නැහැ එම කායකවත් මම හිතන විදිහට මගේ දයාබල විඳවන රංජනී ජයවර්ධන මහත්මියට මෙන්න මෙසේ මම මේ පොත පුදමි. පතාගෙන පරිදි එක්වි නිවෙන්නට ගිය පහන් සිල නොනිමි දැල්වීමට උපකාර වූයේ ඇයයි. වර එක හිතවතියක් තවත් වර එක සෞර්යයක් වී වැටී තිබුණ දිමිර පටලයේ දෙනෙත සුව කළ ඔබ වෙදදුරු තුමිය වූ තවත් වර එක මෑණි කෙනෙක් ලෙසින්ද හොඳ ගුරුවරියක් වෙමින්ද මගේ ඉටු දේවිය වී දරුවන්ට ලෙන්ගතු මවක් වෙමින් දරුවන්ගේ දරුවන්ට විත්තනියක් වෙමින් තම සහෝදර කැලට සෙනෙහබර සෝරියක් වෙමින් මාගේ ජීවන ඔරුව නිසි මගේ පැදවීමට උපකාරී වූ මගේ දයාබල බිරිඳවන රංජනී ජයවර්ධන මහත්මිය මම ළඟට කියලා මම දැන් පේනවා කරනවා ඇල්බියා කැමෝ කියපු කතාවක්. දවසක මම මැරෙයි ඒත් මම මැරෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරලා ජීවත් වෙලා විතරක් නෙවෙයි ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ ඔබත් එක්ක hina වෙන්න පුළුවන් උපරිම hina වෙලා අඬන්න පුළුවන් උපරිම වෙලා දවසක මම මැරෙයි එතකම් මම ඔබත් එක්ක ජීවත් වෙනවා. මම හිතන්නේ ඇල්බියා කැමෝ කියපු ඒ ආදරය තමයි සතදහය කාලේ සංග්‍රහය හරහා අලුයේදී ඔබට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ගාමිණී වනිගසකල මහතා විසින් පැමිණ සිටින සියලු 10කට මිලකලු නැහැ වටිනාකමක් දෙමින් එම කාව්‍ය සංග්‍රහය ලබා දෙන අවස්ථාවටයි අපි දැන් එළඹ වෙන්නේ. අපි දන්නවා ගාමිණී වනිගසකල මහතා කියන්නේ අඩුවෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. වැඩියෙන් ලියනවා වගේම වැඩියෙන් කතා කරන්නත් පුදුලා හිටපු කෙනෙක්. නමුත් මේ පොත පිදුමේ සඳහන් වෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ සාමින් කියලා විශ්වාස කරනවා. ඒ හැඟීම් එක්ක තමන්ට වචන ගැට ගහ ගන්නට හැකියාවක් නැtei කියන කතාව විශ්වාස කරනවා. ඒ වගේම තමන්ගේ ආදරේ ඒ වචන හැමදේම ලියන්නට පුළුවන් ප්‍රභාය අපූර්ව නිර්මාණ එකතුව රස විඳින්නට තිබෙන හැම වචනයක් පාසා හැම අකුරක් පාසා හැම කවියක් පාසා
දකින්නට පුළුවන් විඳින්නට පුළුවන් ගාමිණී වනිගසේකර මහතා මේ සිව් කාව්‍ය සංග්‍රහය දක්වන මේ දිනේදී ඒ සියල්ල වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ආරාධනා කළේ. ඒ වගේම මේ කාව්‍ය නිර්මාණය ගැන නියෝජ්‍ය කතානායකතුමන් සඳහන් කළ ආකාරයට ස්ථානික සිනමා ඔහුට අවස්ථාව සංසාරයකට මත්තෙන් මම හිතන්නේ අතර කණ්ඩායම සුගනම් වී ඇත. ජෝසප් බාලිකා විද්‍යාලයේ මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ චමිලා මහත්මිය වගේම මේ වගේ සාහිත්‍යයට බල
සාහිත්‍ය කෘතියකට ආරම්භක උත්සවයක වේදිකාවට ගොඩනැගිලි කියලා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ මම ගොඩක් සතුටු වෙන විශේෂයෙන්ම මේ කාර්යය මට අවුරුද්දක්. සාහිත්‍යයට කොච්චර අරමුණක් තිබ්බත් ඒ වගේ උත්සවයක යම්කිසි ආරාධිත අමුතෙක් හැටියට අවල් යන පළවෙනි අවස්ථාව. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මේ අවස්ථාව මට සම්බන්ධ ලැබීම ගැන. ගාමිණී වෛද්‍යසේකර මහත්මයා ගැන ආරම්භයේ කතා කරන මම දැන හැදිලි හිටියේ නෑ. කෑගල්වලේ විභාගයට වශයෙන් ආරම්භ කිරීමට පෙර මට මතකයි පාසල් සංවර්ධන සමිතියේ මහා සභාවක මහා සමාන වයස ඇති මහත්මයෙක් හිටියා. ටිකක් කාර්යශීලී බව පෙනුණා. ඉදිරිපත් ගතිය දැනුණා. යමක් කර හැකි බව මට හැඟුණා. ඒ නිසා කෑගල්වලට අත්‍යවශ්‍යම කාර්යයක් කිරීම සඳහා හොඳ යාන්ත්‍රණ සකස් කිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ ශක්තිය වර්ධනය කර ගැනීමට යම්කිසි පිරිසක් යම් සිටින තත්ත්වයේ මෙතුමා මා දැක්කේ දා ඔහු මම හිතන්නේ පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධාන නියමක ලෙස තෝරාගත්තා. මම ඇත්තම කියන්න ඕන කෑගල්ල විද්‍යාලයේ වසර 11ක විද්‍යාර්ථී කාලය තුල මා වටා සිටි ශක්තිමත් පුරුෂයන්, ශක්තිමත් දෙමාපියන්, ශක්තිමත් ආශිෂ්‍ය විශාල පිරිසක් ඉන්නවා. මේ කාර්යයේදී ඉතා කැපී පෙනෙන පුද්ගල තමයි ගාමිණී වෛද්‍යසේකර මහත්මයා. එතුමාගේ ලක්ෂණය තමයි යමක් ආරම්භ කරාට පස්සේ ආපස්සට යන ස්වභාවයක් නැහැ. ඉදිරියටම යන ගතියක්. ඒ ඉතරකම තමයි මා ආගේ කරන්නේ. ඔබ දන්නවා කෑගල්ල වලේ ප්‍රධාන කාර්යයක් මම හිතන්නේ කෑගල්ල ඉතිහාසයේ ආරම්භ කරාට වඩා ලොකු ව්‍යායාමයක් සහ කැපකිරීමක් සහ වෙන්කිරීමක් කරන යුගය තමයි ඒ යුගය. පාසලක් ආරම්භ කිරීමට දායක වූ පිරිසට යම්කිසි වචනාකමක් දුන්න ඒ පිරිස අගයට ලක් කරු පිරිසක් තමයි මාසික කාලේ හිටපු දෙමව්පියෝ සහ ආශිෂ්‍ය බලපොළ. කෑගල්ල වලට අත්‍යවශ්‍යම කාර්යයක් කියලා තිබ්බ ක්‍රීඩා පිටියක් ලබා ගැනීමේ සටන දියත් කරන අවස්ථාවේදී මතු ගැටළු කීපයක් සම්බන්ධයෙන් මා මේ මතක් කරගන්න කැමතියි. පවරාගත් ක්‍රීඩා පිටිය ආපසු ලබා දෙන අවස්ථාවේදී දෙමාපියෝ එකතු කරලා මේ විනාශය නැත්නම් අපිට ලැබිච්ච විශාල දායාදේ ආපසු හොරා ගැනීමට ගන්න උත්සාහයේදී අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක විරුද්ධ මේ වගේ සභාවක සාකච්ඡා කළා. එහිදී උගදෙනේ කිව්වේ උසාවියේ නියෝගයක් අපිට ලැබිලා තියෙන්නේ. ඊන් එහාට අපිට කළ හැකි දෙයක් නැත. අපි අකුරාගෙන යනවා. සෑහෙන පිරිසක් තමාගේ ඒ නීතිමය තත්ත්වය පිළිඅරගෙන පිටව යන මොහොතේදී තව පිරිසක් හිටියා නෑ. මෙය අතහැරියොත් අපිට අපේ පාසලට කවදා කියලා පිටක් ලැබෙන්නේ පාසල අනාගතයේ දුර වෙනවා. ඒ නිසා මේ කෙසේ හෝ කළ යුතුයි. ඒ සඳහා නීතිමය නොවන කවුරු පවා කිරීමට කැමැති පුදුකිලෝ ඒ වෙලාවේ ඉදිරිපත් වුණා. සුළු පිරිසක් වුණාට මම හිතන්නේ ඒ සුළු පිරිසේ ගාමිණී වෛද්‍යසේකර මහත්මයා ප්‍රමුඛතාවය ගත්ත මට මේ වෙලාව දකින්නවුන්ට කරුණාරත්න මහත්මයා මම දැක දෙවිසිකේ අපේ සහෝදර මහත්මයා ගැවිලි ඉන්නවා. ඒ වගේ පිරිසක් බෙල්ල ගහලා ගියත් කමක් නැහැ. ජීවිතේ අනුකූලවම කමක් නැහැ. අපි මේ කාර්ය සඳහා අත ගන්නවා කියන එක කියා සිටිමි. පාසලේ මේ කාර්යයට අත ගැහුවා. අන්නේ අවස්ථාවේ තමයි මම දැක්කේ වෛද්‍යසේකර මහත්මයාගේ මේ ඉදිතර භාවය. අපි අවසානයේ ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය සඳහා දැන් මොහොතකට පෙර
මෙතන පැමිණි රාජ්‍ය සිමල පිළිම මැතිතුමා වර්තමාන නියෝජ්‍ය කතානායකතුමා අතිවිශාල සේවාවක් කළා. ඒ වාක් විස්තර කිරීමට වෙලාවක් නැහැ. ඒ මොකද කවිය කියන එක මගේ කවිය කියන පන්තියක්. අපි පාසල් කියලා මේ කියවලම අපි අටේ පන්ති ගෙන ඉන්න කාලේ උම්මග්ග ජාතකේ ඒ වගේ දේවල් කියව මට මතක අපේ සර් කුසල ජාතකේ කවි ටික කටපාඩමේ දාසන්ට කියනවා අපි ලව්වත් කියවනවා අපිට ගුරුදකුනේ නෑ දඩාස් ගා ඒවා මොකද කියනවා කියලා සර් කවි තිබ්බට පන්තිය හඬන කියලා කියන්න එහෙම කියන්නේ කියලා නෑ සිලබස් එකේ කියලා තියෙනවා කවියක් තියෙනවා කවියක් කියනවා නෝ පන්ති කාමරේ නිකන් ඇහෙන්නේ එහෙම රසින්දීම පුරුදු කරන්නේ නැහැ. ඉතින් කොහොමද කවිය ඉස්සරහට යන්නේ? මට හරි පුදුම මෙතුමා මේ කවි සංග්‍රහයක් තමන්ගේ ජීවිත කාලය තුල කැප වෙච්ච ප්‍රමාණය කොච්චරද කියන එක මට හිතා ගන්න පුළුවන්. ඊළඟට නෝ කලවේ කියලා ගන්න. කවි කියවන්නේ මිනිස්සුන්ට ඕන කවි කරන උණු කෙවුම් වගේ යනවා. ඒක දකින්න පුළුවන් මම ගුණා සම්සේන මාර්ගය. 1960 දශකයේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ साहित्य मैत्ते इतामत्म अनंत स्थाने हिते तो मग कॅगरी गॅलरी गत्ते ली गुणशेखर मैत्मा इतुमागे लंकावेन विशिष्टतम साहित्य सिरू देना ये विशेष මේ අටාල ගහලා සත්‍යයක් කියලෝ විදායක තමයි බිස්නස් කරන හැම ගැහුවා ඒ කියන්නේ ගුණදාස අමරසේකර ඒ වගේ ඒක රංච සවි කුමාරී දැන් මෙතනට හැවිත් ගියෝ රසවත් බවෙන් අපේ හදවත් ඇවිත් සියෝ අප කුල්මත් කරා ඒ පොඩි නැටිත් ජියෝ හරි සුන්දරයි ඒ පොඩි කෙලි පැටික් ගියෝ කෑගල්ලේ තැපැල් රඟහල වටේටම සුන්දර රසික පිරිසක් යත හැබෑටම උල්මත් කලා මගේ කවිසිත ඉබේටම එනම් ආයුබෝවන් ඔබ හැමෝටම ඇරයුම පරිදි මේ සුබ මොහොතට පැමිණි වියතුනි රසිකයිනි කෑගලු රසවතුනි වනිගේ කිවිදු හා පවුලේ හිතවතුනි අවසර පතමි ඔබ හැමගෙන් බැති සිටිනි ගාමිනී වනිගසේකර කෑගල්ලේ කවියෙකු ලෙස වැඩි සරසවි සෙවනැල්ලේ උළුඳුල් නිමැවුමක් කෙරුවා සැනසිල්ලේ අද ඒ කවි පොතේ කලෙලි මංගල්ලේ ගාමිනි වනිගසේකර කවි අපනෙක්ය කාගෙත් හිත් දිනා ගන්නට සමතෙක්ය ලෙන්ගතු ඇසුරකට ගැලපෙන මිතුරෙක්ය හැමතම වඩා ඔහු හිත හොඳ මිනිසෙක්ය
පිළිපන්දීම ලොව සුන්දර කලාවකි එය සමබර කරන කවිකම තුලාවකි ඔබ අමතන්න ලැබුමත් වාසනාවකි කවියක් ගොතන එක මට භාවනාවකි මේ පොත පිළිබඳව තොරතුරු පැවසීම සිදු වී තිබේ මට අද දින පැවරීම එය යුතුයකමක් සේ සලකා ඉටුවීම මම සන්තෝසින් ඉටු කරනෙමි වගකීම සියලු දෙනාගෙන් අවසරයි ගාමිණී මණිසේකර අපේ කවියා කවි පොතක් එළිදක්වල තමන්ගේ දයාබර බිරිඳට පිළිගන්වන මේ සුන්දර මොහොතේ කවි පොතක් එළිදක්වන දවසේ කවියක් කියවන්න නැත්නම් ඒතර ලොකු අඩුපාඩුවක් තියෙනවා මම ඒ අඩුව පුරවන්නයි ගාමිණී මණිසේකර වෙනුවෙන් ඒ කවි කීපය තිලින කළේ මට අද ලැබිලා තියෙන විශේෂ කාර්යභාරය තමයි මේ 7-10 නම් වූ කවි පොත පිළිබඳ විවරණයක් කරන්න මේ සභාව දැනුවත් කරන්න කියලා. කවුරු දන්නා පරිදි 7-10 කියන නමේ තේරුම දැන් මේ ප්‍රකාශ වුණා. ඒ 7-10 නම ගාමිණී මණිසේකර මහතා මම මේට අවුරුදු 5කට පමණ පෙර තමයි මට ඇසුරු කරන්න ලැබුණේ. මම එවකට රිවිර පත්‍රයේ කවි පිටුව සංස්කරණය කටයුතු වාරව වැඩ කරද්දී අපි ආරම්භ කළා කවි පැන පිළිතුරු කියලා විශේෂ අතිරේකයක් විශේෂ වැඩසටහනක්. ඒකේ බලාපොරොත්තු වෙන්නේ අපි දිවෙන පුරා ඇතින කවීන්ගෙන් ආධුනිකයින්ගෙන් රසිකයින්ගෙන් ඒගොල්ලෝ කවි ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම අපි ඒකට පිළිතුරු සපයනවා. ඒක කරේ කවි පිළිතුරු සැපුවේ මමයි. ඉතින් කොහොම හරි අපි ඒක ආරම්භ කළා ඉතා කෙටි කාලයක් තුල දහස් ගාණක් කවි පැන අපට ලැබෙන්න පටන් ගත්තා. ඒ ලැබෙන කවි පැන 100,000 ගාණක් කරනපත් ලියුම් කවර වලින් අපේ පත්‍රයේ අපිට ඉඩ දෙන්න වෙලා තියෙන ප්‍රමාණයට අපි තෝරගන්නේ කවි වඩා සුදුසු ඒවා. එහෙම තෝරගත්තම එක කවියෙකුට අපිට එක අවස්ථාවක් දුන්නොත් ආයි මාසයක් කමාරක් යනොත් ආයි අවස්ථාවක් දෙන්න මොකද හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ ඉඳලා ඔය විදිහට අපි ඒ තාම ස්වාර්ථක විදිහට මේ වැඩේ කරන් යද්දී මට සාමාන්‍යයෙන් කවි පැනයක් කිල්ලවම කවි පැනයක් හෝ දෙකක් එවන්න ඉන්න දෙන්නේ. මට තේරුණා මට ඒ වගේ කවි පැනවල එක කවියෙක් ඉන්නවා කවි මිටියක් කවි 50ක් 60ක් කවි ප්‍රශ්න එවනවා. ඒ කවි 50ක් 60ක් එවලා අපිට කොහොමවත් එකයි තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒ එකක් පළ කරපුවාට පස්සේ මේ කවිය මේ රසිකයා ටෙලිෆෝන් කර නැත්නම් ආපහු දෝෂාරෝපණ කර මම මෙච්චර ඒව එකයි පළ කරලා තියන්නේ ඇයි මේ කියලා ඊටාම මේ දිගින් දිගටම චෝදනා කරන්න දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ටෙලිෆෝන් ඊට පස්සේදී මේක බැරිම තැන මට දවසක් කවියක් කියව මේ විදියට මේ සතියේට කවි පැන ගුණක් කියුවා එකයි පළ කළේ ඒකට නොදැනිතාවක් කියලා ඒකට ටිකක් පොඩි චෝදනාවක් එක්ක. ඉතින් අපි මේ මම ඒකට උත්තරයක් දුන්නා සතියට මා ගලක් පමණ කවි පැන එව්වත් පළ කරන්න බෑ හිතවත ඔබ මට රැව්වත් කියලා. ඉතින් ඊට පස්සේ ඒ උත්තරය දැක්කට පස්සේ මේ මහත්තයා කලබල වුණා මම මා ගලක් කියලා හිතුවම ඒකෙන් මට කේන්ති ගිහිල්ලා වෙන්නේ නැති මේක මම කියලා පස්සේ හොයලා කොහොමද මට කතා කරා මම කිව්වා නෑ මහත්තයෝ
මේකේ තත්ත්වේ පත්‍රයක් වුණාම හැමෝම ගැන බලන්න ඕන ඔබේ කියලා. ඔන්න එතනින් තමයි ඒ රණ්ඩුවෙන් තමයි අපි දෙන්න දැන දිනගෙන යාළුවෝ. ඊට පස්සේදී මම මේ මහත්තයාගේ ඉතර අපිලා මහත්තයා ලියපු කවි ගොඩවල් ගෙනල්ලා මේ ස්කූල් එකේ තියලා ගොඩ ගහලා පෙන්නවානේ මහත්තයා මම ලියලා දිනවා. මම කිව්වා ඉතින් මේවා ගොඩ ගහන්න වෙලා හරියන්නේ අපි කවි පොතක් කරමු කියලා. ඒ අදහස් මම මුලින්ම දැම්මා. ඒ දැම්මට පස්සේ තමයි මහත්තයා කිව්වා ඇත්තම වෙන මාතෘකාවක් මම උදව් කරන්නම්. ඔබතුමා වැඩේ පටන් ගන්න මට පුළුවන් උපරිම උදව්ව දෙන්නම් කියලා ඒ ඊට පස්සේ දෝම කෙකේලා ඉතින් කතා කරලා අන්තිමට 71000 කියන නම දැම්මේ මම කිව්වා එවනම් ඔයාලට දෙන්න පුළුවන් උපරිම උපහාරය තමයි මේ 71000 කියන කතන්දරය ඔබේ නෝනට පොත කියන්නවන්න. එhmenan අපි ඒ විදිහට කොහොමද මට සංස්කරණය කරන්න හම්බුණා. හැබැයි මම මෙතන කියන්න ඕන වනිගර මහත්තයා ඒ කවි පොත පටන් ගත්ත දවසේ ඉඳලාම මේ මොහොත දක්වාම ඒ මහත්තයට ආවේ දිගින් දිගටම කරදර බාධක. සංස්කරණය පටන් ගන්න පළවෙනි කවි ටික ලියලා මම සෝදුපත් කියවන්න මම ගෙදර මං ඉන්නේ රාගම මහත්තයා මේ ඉන්නේ. ඉතින් එතකොට අපි දෙන්නට මේ සංස්කරණය මම බාරගත්තට ඒක ඉතාම දුෂ්කර වුණා ඈත ඉඳගෙන. කොහොම හරි මම ඒ ටික මට ගෙන්නගෙන සෝදුපත් බලලා එවන ලේස්ති වෙනකොට කොහොම හරි කොරෝනා ප්‍රශ්නය ඇවිල්ලා මුළු රටම මාස 3-4ක් ලොක්ඩවුන් වුණා. ඉතින් ඊට පස්සේදී ඒක එතනලා මහත්තයා ඒ අතරතුර අසනීප වුණා, නෝන මාත්මිය අසනීප වුණා. ඕවට කියලා ගිහිල්ලා මාස ගාණක් මේකට ගත වුණා. ඒකෝ එතෙන්දිත් මහත්තයා කියනවා මේ මහත්තයා මේක ආගියයි දන්නේ නැහැ මේ කියලා මම කොහේ නෑ විශේෂයෙන්ම වෙන්න අපි කොහොමද කරමු කියලා. ඉතින් ඒ සියලුම දේවල් ජයගෙන අපි කොහොම හරි දැඩි වෙහෙසක් කරගෙන අපි මේ පොත මේ දක්වා ගෙනාවිත් ලොකු ජයග්‍රහණයක්. ඒකවල මට මේ ගාම්නි මේ වනිගසේකර කවියා ගැන කියනවා නම් මෙතුමා අපි අර මුලින් සඳහන් වුණා වගේ පියසේන රතුලිතාන කියන්නේ මේ ලංකාවේ මේ රටේ ඉන්න ජාතික සම්පතක් විතර කවි ඉහළම ගණේ දෙවන්ත කවියෙක්. මේ එතුමාගේ ආශ්‍රය ඉතිය දෙවර නායක වෙන මොකද ඕනේ වෙන කවි ඉස්කෝල වලට පන්ති වලට යන්න ඕන නැහැ. ඒ ආත්‍යත් නැබේ මම හිතන්නේ එතුමාට වැඩි කාලයක් පියසේන රතුලිතාන එකකින් හම්බුන්නේ ඒ බෙන්විලා මෙයට ආවා. ඒ ආවෙන් පස්සේ කොහොම හරි ඊට පස්සේ දී එතුමාට මේ පොත්පත් සගිය වදාගෙන නවරත්න අපේ ප්‍රවීණ මේ මාධ්‍යවේදී බඳුරු මුරරත්න මාධ්‍යවේදීන් හම්බුණා. ඒ හම්බෙලා ඒ අයගේ උදව් උපකාර ඇතිව මේ මාතලිය ලියන කවි ඒ ජාතික පුවත්පත්වල පළවෙලා ඒක තමයි මේ මහත්මයාගේ ඉදිරි ගමනට ඒ මාධ්‍ය සගයන් සියලු දෙනා මේ අවස්ථාවේදී තත්ත්වීපත් කරන්න ඕන. ඒ අය මේ පොතට ඒ වගේ පණිවිඩය එවලා තියෙනවා. ඉතින් ඒකෙන් අගය කරලා තියෙනවා. මම ඇත්තටම කවි මම ගාම්නි වර්ෂේකර මහත්තයා ගැන සතුටුනේ. දැන් අපි ඉස්සරත් අපේ කොස්වත්ත මහත්තයා ගැන කියුණා කවිය ගැන මේ හැමෝගෙම ඇතුලේ තියෙනවා. ඒව මතු කරලා ගන්න මාධ්‍ය තමයි අපි හදාගන්නේ. දැන් මේ එක උත්සාහයක් තමයි මෙතුමා. මම එතුමාගෙන් අර වටින කියවනක් කියුණා මේක මෙතනින් යන්න නොදී නවතින නොදී ඒක සමස්තේ මතු කරලා ගන්න පුළුවන් කරලා ගන්න. මේ හැමෝම කවි වලට ආසයි. දැන් ඔය ඔබ හිතියට අපිට මේ ගොඩ ප්‍රශ්න තියෙනවා අපිට මේ වැඩ තියෙනවා ඔබ දෙන්නේ උනට කවියක් කිව්වොත් ඔය කවියේ හැමෝටම වදිනවා. ඒ නිසා කෙනෙක් ජීවිතේ සාර්ථක වෙන්න නම් හැම මිනිස්සුම අපි දැන් යන්ත්‍ර මැෂින් වගේ තමයි වැඩ කරන්නේ. කාර්ය බහුල රටේ නැති ප්‍රශ්නත් ආරෝපණය කරගෙන අපි ඒක ඔක්කොම අපේ ඔළුවට තියාගෙන ගෙදර ප්‍රශ්නයි ළමයිගේ ප්‍රශ්නයි රැකියාවේ ප්‍රශ්නයි ඔක්කොම ඒ වුණාට කවදාවත් මිනිහෙක් සාර්ථක මිනිහෙක් වෙන්නේ ඒ මනුස්සයාගේ සාර්ථකත්වය මොළයේ තියෙන වමසක දකුණු කියන දෙපැත්ත භෞතික වශයෙන් එයාගේ දැනුම ඉගෙනීම බුද්ධිය ඒවත් එක්කම තියෙනවා එක පැත්තක් අනිවාර්යෙන් 50 සුන්දර වෙන්න ඕන සෞන්දර්ය වෙන්න ඕන සෞන්දර්ය මිනිහෙක් නැත්නම් සුන්දර හදවතක් ඇති මිනිහෙකුට යකඩ නැත්නම් යකඩ මිනිහෙක් රොබෝ කෙනෙක් වගේ තමයි වැඩ කරන්නේ. අද මේ රටේ රාජකාරියේ පාලන තන්ත්‍රයේදී බොහෝ අපේ එක පුද්ගලයාගේ තියෙන අඩුපාඩුකම සුන්දරත්වයේ විතරක් තිබුණ වැඩකුත් නැහැ. එයා ප්‍රායෝගික නැහැ. එතකොට අර පැත්ත විතරක් වැඩක් නැහැ. ඒකට මනුස්සකම හදවතක් ඇති කෙනෙක් වෙන්නේ නැහැ. ඒතකොට මේ දෙපැත්තම සමබර කරගෙන පුදුල හැදෙන්න පුළුවන් තමයි
ඒ මනුස්සයාගෙන් රටට හරි රටට ජාතියට හරි තමන්ගේ පවුලට හරි හොඳ විත්තිදාන සේවයක් සැලසෙන්නේ අනේ වගේ සමබර මනසක් වල. ඒතර කවියෙකුට විතරක් නෙවෙයි ගීත රචකයෙකුට, චිත්‍ර ශිල්පියෙකුට, සංගීතඥයෙකුට, ගායකයෙකුට මේ හැමෝටම මේ සෞන්දර්ය පැත්තත් එක්ක සම්පූර්ණ යනකොට මේ ජීවිතය තම සාර්ථකයි. ඒකට ඒ තැනට එනකොට ඒ විශ්ිතම සැහැල්ලුයි. කවියෙක් නිතරම අනිත් සාමාන්‍ය පුද්ගලයෙක් දකින්නට වඩා වෙනත් ඇහැකින් යමක් දිහා බලන්න එයාට තියෙන කියන ඊටාම උද්‍යෝගයෙන් සහයෝගය දුන්නා. ඉතින් ඒ දරුවනුත් අපි මේ සිහිපත් කරන්න ඕන. ඉතින් ගාම්සේ වරිසේකර මැතිතුමනි ඔබතුමාගේ ජීවිත සඳහා සමයේ මේ කරපු සත්කාරය වෙනුවෙන් ඒකම මැතිණිය ඔබතුමියට මම මේ පොඩි වචනයක් කියන්න කැමතියි. ඔබතුමියට මේ කරන ඉහළම සත්කාරයට මේ පොත පිළිගැන්වුවේ මට මතකයි ගාමිණී වංශේකර මහත්මයා ඉතා දරුණු ලෙස අසනීප වෙලා දැඩි සත්කාරයකදී හිටියා. ඊට පස්සේ මේ මෙතුමියත් අසනීප වෙලා දැඩි සත්කාරයක හිටියා. අපි බලන්නත් ආවා. ඒ අවස්ථා දෙකේදීම ගාමිණී වංශේකර මහත්තයා කිව්ව එක තමයි මට මම මේ මැතිණියට පොඩ්ඩක් දැනගන්නයි කියන්නේ. මේ ගාමිණී වංශේකර මහතා ඔබතුමිය වෙනුවෙන් කොච්චර කැපවීමක් මේ පොත එලි දක්වන්න දරුවද හැංගීම් වරව හිටියද කිව්වොත් ICU එකේ ඉඳලා මට එලියට ආපුලා කතා කළා අනේ මහත්තයෝ මේ මම මැරෙයිද අනේ මට නම් බෑ මැරෙන්න මේ පොත මගේ නෝනාගේ අතට දෙනකම් මට මැරෙන්න බෑ කියලා. මම නෑ පිස්සුද මහත්තයෝ ඔබතුමාට මම අපි ආශිර්වාද කරන එහෙම වෙන්න බෑ. ඒකම මේ මැතිණිය ඊට පස්සේ අසනීප වෙලා මැතිණියක් ධර්ම විදියට දැරිසත්කාරයකදී හිටිය ගාමිණී වංශේකර මහත්තයා අවදාවත් මම දැකලා නෑ අඬන දැන් විතරක් දෙන්නවා. මට ටෙලිෆෝන් එකේ කතා කරන්නේ මහත්තයා මට නම් බෑ මේ සැරේ නම් මට කතා ගන්නත් බෑ මැරෙන්නේ කියලා මම පිස්සුද මම එන්න මේ නෝනා මහත්තයා බලන්න එන්න උදේම කරදර වෙන්න එපා කියලා. හැබැයි ඒක දැන් මට කිව්වනේ මම මගේ නෝනාට මැරෙන්න දෙන්නේ නෑ මහත්තයා මම පොත දෙනකල් මැරෙන්න දෙන්නේ නෑ කියලා. ඒකෝර ඒ හැඟීම් මම ඔබතුමියට කියන්නේ මේ පොත දුන්නට වැඩිය ඉහළ සම්මානයක් ඉහළ ගෞරවයක් තමයි ගන්න තියෙන්නේ. ඒ මාත්‍යා ගෙදර ඉන්නකොට මම දන්නේ මේ තම සුන්දර දෙයකට අපි කියන්නේ මේ ආඥාදායකයෙක් විදිහට ඉන්නේ. අපි අක්කරුණත් හැබැයි ඒ බාහිරින් පෙන්නන එක නෙවෙයි එතුමාගේ අභ්‍යන්තරේ තාමත්ම සංවේදී කියන. ඒ හින්දා ඔබතුමියට මේ දුන් සත්කාරය ඔබතුමාට දෙන්නට ගාමිණී වංශේකර මම මේ විදිහට සුබපතනවා. මේ කරපු සත්කාරය මේ දුතුන් සියලු ලොකු පිනක් කරගත්තා. මේ අම්මා තාත්තා වෙන්නේ ජීවත් වෙන්නේදී කරන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ හිත සතුට වීම මානසික වශයෙන් දුප්පත් කෙනෙක් මානසික ප්‍රතිජීවනයක් දීම තුළින් මේ අයට තව තවත් චිරාත් කාලය ජීවත් වෙන්න මානසික ශක්තිය ධෛර්යය මේ දරුවෝ අරන් දුන්නා. ඉතින් ඒකට සම්බන්ධ වුණ අපේ වනිවිසේකර මහත්මයා ඒ සියලු දෙනාට මම මේ හැඟීම් අවස්ථාව මම ඒ දෙකකට කැමතියි මේ විදිහට සුබපතන්න. අතින් අතගෙන සසර ගමනේ සෙනෙහසින් ඉදිරියට ඒවා නිතින් දුදරු මුණුබුරන්ගේ ආදරය නොඅඩුව ලැබේවා නිරෝගී සුව සිත සැහැල්ලුව නොඅඩුවම හදවත රැඳේවා චිරං ජයතු ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේ අවස්ථාවට සහභාගී වන 710 මේ 710 අපි අද කතා කරන 710 පිළිබඳ ඉස්සරෝම 710 කියපු රංජනී ජයවර්ධන මෙතුමියගේ අවසරයි. මේ 710ට දායක වුණු ගාමිණී වනිගසේකර මෙතුමිය. මේ අවස්ථාවට සම්බන්ධ වෙන
අපේ හිතවත් විදුහල්පතිතුමා පොත්සත් මැතිතුමා ඇතුළු අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තනි හිතවත් නොනවරණි මහත්තුරුනි. පළමුවෙන්ම මම වනිගසේකර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වියත් සභාවක මට වචන කීපයක් කතා කරන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. 7-10 පොත ගත්තාම අද මේ 7-10 පිට කරන උත්සවය ගත්තාම මේ උත්සවයේ සුවිශේෂතාවයක් තියෙනවා. ගාමිණී වනිගසේකර මහත්තයා කරලා තියෙන්නේ අචීරු කාර්යයන් දෙකක්. අපේ කරුණාදාස මහත්තයා සාක්ෂි කරයි කවියක් නිර්මාණය කරනවා කියන එක. කවියෙක් වෙනවා කියන එක. අපි හැමෝටම කරන්න බැරි නම් කවියෙකුට ඒක අසීරු දෙයක්. ඇයි ඒ? ගාමිණී වනිගසේකර මහත්තයා කවි කියන්නේ කවි ලියන්නේ සඳස් කවි. කරුණාදාස මහත්තයා කියපු විදිහට සඳස් කවියේ නිදහස තියෙනවා ලියන්න පුළුවන්. උදයක් ගැන කතා කරන්න කිව්වම උදෑසනක් ගැන කතා කරන්න කිව්වම ඒ කවියට කියන්න පුළුවන් ලස්සනට. සමහර විට නිසඳස් කවිය කියන්න පුළුවන්. පිනි මීදුම් ඉරාදම හිරු සමිදු පෑල දොරින් මගේ ගෙට වඩිනවා ඒ දැක සුකුමලවල රෝස කැකුල පුබුදිනවා කියලා පහසුවෙන් කියන්න පුළුවන්. හැබැයි සඳස් කවියෙකුට එහෙම කියන්න බෑනේ. එයා එතනදී නීති මාලාවක් අනුගමනය කරන්න ඕනේ. නීති රීති වලට බැඳිලා ඉන්නේ. එයා ඒක කියනකොට නිදහසේ පද ගලපන්න බෑ. පද ලාලිත්‍යයෙන් පද ගලපන්න ඕනේ. විරිතකට පද ගලපන්න ඕනේ. එලිසමයක් තියන්න ඕනේ. කාව්‍ය රීති අනුගමනය කරන්න ඕනේ. අපේ ගාමිණී වනිගසේකර මහත්තයාගේ කවිත්වය රැඳිලා තියෙන්නේ සඳස් කවියත් එක්ක. එහෙමනම් කවියෙක් විදියට අසීරු කාර්යයක් කරන කෙනෙක් තමයි ගාමිණී වනිගසේකර මහත්තයා. ගාමිණී වනිගසේකර මහත්තයා එයාගේ ඇහැ ගැසෙන හැම තැනකම හිත ගැටෙන හැම තැනකම කවියක් බවට පත් කරන නිර්මාණකාරී. මේ කවි පොතෙන් ඒක හොඳට පැහැදිලි. එතකොට ඒ අසීරු කවි නිර්මාණය කිරීමේ අසීරු කාර්යය කරන අතර වර්තමාන සමාජයේ තියෙන අසීරුම තව කාර්යයක් තියෙනවා. ඒ තමයි නිර්මාණ කාර්යයකට නිර්මාණ සංග්‍රහයක් එළි දැක්වීම. ඒ අසීරු කාර්යයත් එතුමා කරලා තියෙනවා. ඊළඟ අසීරු කාර්යය තමයි මේක සමාජගත කරවීම. අද සමාජගත වුණාට ඉන් ඉදිරියට සමාජගත කිරීම ලේඛකයෙකුට හරි අමාරුයි. ඒක නිසා මේක මේ සුන්දර දෙයක් නෙවෙයි අසීරු කාර්යයන් දෙකක්. ඊළඟට මෙතුමා පද්‍යකරණයේදී අපි කලින් කිව්වා වගේ සඳස් කාව්‍යකම යොදා ගන්න. මේ සඳස් කාව්‍යකම අපේ සිංහල ලේවලට උරුම කාව්‍ය රටාවක්. සිංහලයේ තුල සිංහලයේ ලේවල ගැප් වෙලා තියෙන කාව්‍ය රටාව තමයි සඳස් කාව්‍ය රටාව. බලන්න පැලට ගිහිල්ලා වෙහෙසිච්ච මිනිහා රෑ එළි වෙනකල් අලි කොටි වලස්සු මැද්දේ තනිය පාළුව මකා ගන්නේ මොනවද කරන්නේ? ලස්සන කවි පන්තියක් කියනවා. ලස්සන කවියක් කියනවා. එළි වෙනකල් මේ පැලෙන් ඒ පැලට 4 පද කියනවා. ඒ පැලෙන් මේ පැලට සී පද කියනවා. හැබැයි සමහර වෙලාවට ඒ ජන විඥානය තුල තිබුණා මා පුදුම ගැඹුරු බව. දැන් ඔබට මතක ඇති සමහර පැල් කවි වල තියෙනවා දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ කියලා.
කාලය පිට කරගන්න ඕන නිසා මම කවි සම්පූර්ණ කියන්නේ නැහැ. අවසාන පදයේදී කියනවා දුප්පත්කම නිසායි මම අපේ රකින්නේ කියලා. බලන්නකො මේකේ තියෙන ගැඹුර මොකක්ද කියලා. දුප්පත්කම කියන්නේ දුකටපත් වීම. දුකටපත් වීම නිසා තමයි පැය රකින්නේ කියන්නේ සංසාරේ ගමන් කරන්නේ. ඒක අපේ ජනකවිය ඒ විදිහටයි කියලා තියෙන්නේ. ගැඹුරක් තියෙනවා. දහම් කැට මාලාවේ කවියක් තියෙනවා කන්දේ ලියන නයිදේටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද තනන්නේ ගෙයක් හැර ගෙයක් නොතනා හිඳින්නේ ගෙන් ගියදා ගේ ගිනිලති බොලන්නේ දහම් කැට මාලාව මම දෙතුන් වතාවක් කියවලා තියෙනවා. මට කවි පාඩම් නැහැ ඉතින්. මගේ අත්තා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අකුරු දන්නේ නැහැ. හැබැයි අත්තට දහම් කැට මාලාවේ කවි පාඩම්. පොඩ්ඩක් ඔය මල්පැණි පාවිච්චි කරලා හවසට ඉන්නකොට ඔය කවි කියනවා. මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ අත්තා සමාන වෙලාවට මට කියනවා උඹ ඔච්චර දැන් ඔය පොත් කියවනවනේ කියපන් බලන්න දෙයි මේ කවියේ තේරුම බලන්න මේ අපේ ජනතාවගේ ජන විඥානයේ තිබුණු තැන කොතනද කියලා ඔය කවිය කියනවා. ඉතින් මං කියනවා අර කන්දක කවුරුහරි මිනිහෙක් ඇතුලේ එන්නේ පැනලා ගන්න එපා කියලා කියන්නේ කියලා. ඉතින් මං දන්නේ ඒකනේ. අනේ මිනිස්සු ඕක නෙවෙයි ඕකේ කියන්නේ. කන්ද කියන්නේ පංචස්කන්ධය. ලියන නයිද කියන්නේ ඔය පංචස්කන්ධය ඇතුලේ ඉන්න මිනිහා. බලන්නකො අකුරු දැනගත්තේ නැතත් පන්සල් ගිහිල්ලා ඉගෙනගෙන තියෙනනේ. අපිට මේ විඥානය තියෙනවා. කන්දේ ලියන නයිදේටයි කියන්නේ දිරණ ගෙවල් ඔබ කුමටද තනන්නේ. දැන් මේ අපේ සංසාරේ අපි භවෙන් භවයට යනකොට අපේ උපත සිද්ධ වෙනවා නම් ජාති ජරා මරණ. ජාතිය ජරාව තමයි දිරින්නේ. එහෙනම් දිරණ ගේ කියන්නේ ඊළඟ උපතෙන් පස්සේ ඇති වෙන තත්ත්වය. බලයක්. ගෙයක් කරුණු ගෙයක් මොතනයි ඉන්නේ. ඔය කෙවල් හදින එක නතර කරන්න කියනවා. ගෙනි ගිය දාගේ ගිනිලති කොලන්නේ. මොකටද ඉතින් අපේ පංචස්කන්ධය තිබුණාට මරුණට පස්සේ අපි ඔය ගෙන් ගියාට පස්සේ ඔක සෝනට දාන එකනේ කරන්නේ. බලන්නකො මේ මිනිස්සු අපුරු දන්නේ නැතුව කොච්චර විඤ්ඤා මේක තමයි අපේ සිංහලකම. මේ සිංහලකම රැකුනේ මේ හතර පදේ තුල. කරන්ත යන මිනිහා පාළුවේ කරන්ත යනකොට ගොනාගේ වෙනස නිවා ගන්නත් එක්ක කරන්ත කවි කියනවා. ගෝයන් නෙලන අම්මා අනේ ලස්සනට කවි කියනවා. අපේ විද්වල්පතිතුමා කිව්වා ඉස්කෝලේ හිටපු කාලේට කවි කියන්න ලැබුණේ නැහැ කියලා. අපි පුංචි කාලේ අපිට හරියට කවිය කියා ගන්න බැරි නම් පුටුව උඩ නංගලා කියනවා. සද්ද කරලා කවි කියන්න කියලා. ඒ වගේ දැන් මේ කවියේ මේ රසභාවය නැති වෙලා තියෙනවා. අද කුඹුරක නෙලන්න ගියාට කවියක් අහන්න නැහැ. බුම් මැඩිය ගහලා ගෝයන් කපන තැන දකින්න නැහැ. නැති වෙලා තියෙන්නේ මොකද්ද කවියද? නෑ අපේ එකම නැති වෙලා. අපේ රටේ අපේ ජාතිය අපේ ලේවුරුමේ නැති වෙලා තියෙනවා සමාජයේ. මේක නැති වෙනු එකේ ව්‍යසනේ සමාජයේ මුල් බෑගෙන ඉවරයි ඒක අද. අපිට කියන්නේ ගුරු දෙවිවරු. අද ඉන්නේ ගුරුවරු. ඉස්කෝලේ පළවෙනි පන්තියේ ළමයි හතර පස්සේ දූෂණය කරන්න තරම් අවුරුදු 36ක දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තෙකුට පුළුවන් වෙලා තියෙනවා ගුරුවරයෙක් විදියට. මේ කාලකන්‍යා කවදාවත් ලස්සනට කවි පන්තියක් කියුවේ නැති එකේ. මේකගේ විඥාණයට සාහිත්‍ය ඇතුල් වෙලා නැති එකේ. බලන්න කාමුක හැඟීම කියන එක කවියෙන් නවත්තගත්තු විදිය පැය කවිය තියෙනවනේ. හැන්දෑවේ පැලට ගියපුවම ඒ මිනිස්සයා කියනවා රටා ගියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා කියන්නේ. ඇයි මේ මෙහෙම වෙන්නේ? බලන්න මේ මිනිස්සු හේන්නේ වැඩ කරනකොට
අවුවේ වැඩ කරනකොට ගිනි කූටක අවුවේ වැඩ කරනකොට ලේ රත් වෙනවා. මේ රුධිරය රත් වීමත් එක්ක ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ධාතු ශක්තිය පිබිදීමක් ඇති වෙනවා. ශාරීරික පිබිදීමක් ඇති වෙනවා. හඳ කාලයට හඳ මෝරනකොට අපි කියනවා උදම් බලවේගය කියලා. මුහුද ගොඩට දික් වෙනවා. මේ දිය ගතිය ශරීරයෙන් පිටතට ඇදෙන ගතියක් එනවා. කාමාශාව වැඩි වෙනවා. ලස්සන කවියක් කියලා හිතේ දුකට ඒ කවිය කියලා අර ආශාව මර්ධනය කරගන්නවා. දෙයනේ මේ අපේ ලේවල තිබුණු උරුමයක් නේද මේ නැති කරගෙන ඉන්නේ කාලකන්ණි සමාජයක් විසින්. මේ කාලකන්ණි සමාජයේ මේ රටේ බිහිවෙන්න හේතුව මොකද්ද? අපේ විදුහල්පතිතුමා කිව්වා වගේ හයියෙන් කවි කියන්නේ නැති එක. ලස්සනට කවි කියන්නේ නැති එක. සමාජයේ විකෘති වෙලා ඉවරයි. කරුණාදාස මහත්තයා අපි කොච්චර කවි ලියවත් මට හිතන්න බෑ මේ සමාජය ආයේ ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා. තාක්ෂණයේ පස්සේ ගියා, විද්‍යාත්මකත්වයේ පස්සේ ගියා කියලා සමාජයේ දවසින් දවසට වලපල්ලට යනවා. මේ වලපල්ලට යන එක වහන්න තමයි ගාමිණී වනිගසේකර මහත්තයා කවි ලියලා තියෙන්නේ. ගාමිණී වනිගසේකර මහත්තයාගේ කාව්‍ය විඥානය තුළ මම දකිනවා මහා පුදුම දෙයක්. අපි දැන් ඉන්නේ හුවක තුර. අපේ අහස් තුල ගත්තාම ගෙවල් දෙකේ හුවක තුර අපි ඉන්නේ. මම ඌ කිව්වොත් වනිගසේකර මහත්තයාට ඇහෙනවා. වනිගසේකර මහත්තයා ඌ කිව්වොත් මට ඇහෙනවා. මේ තුරක අපි දැන් ඉන්නේ. හැබැයි අපි දැන් මේ ඉන්න පරිසරය තුල එකම දේවල් දකිනවා. මමත් කවි කියනවා. එතුමත් කවි කියනවා. එක දවසක මේ මෑතක දවසක ලංකාදීප පත්තරේ කවිකොලේ තීරේ කවි පන්තියක් තිබුණා. මම ඉතින් ඒක කියෙව්වා. කියලා බලනකොට මේ මම දකින්න දෙයක් නැතුව ලියලා තියෙන්නේ. ඒ ගමේ හිටිය එක කාන්තාවක්. මේ කාන්තාව සමාජයේ ආර්ථික තත්ත්වයක් ඇතුළේ හිටපු කාන්තාවක්. දැන් එයා අසරණ වෙලා. තනි වෙලා. තව කවුද කාන්තාවක්වත් එක්ක තනි වෙලා ඉන්නේ. දැන් ඉතර ඉන්න කල්ලේ මගේ ගේ ආසන්නෙම ඉන්නවා. හැබැයි එයාගේ වචන උච්චාරණය දිහාම බලලා එයාගේ හැසිරීම රටාව දිහා බලලා වියපත් ගෑනු කෙනෙක් අසරණ ගෑනු කෙනෙක් මම මේ අසරණකම දැක්කේ නැහැ. දඩබ්බර ගෑනියක් කෙනෙක් විදියට මම දැක්කා. මගේ හිතේ පුංචි වයින්යක් වගේ කොහොමදයක් වගේ එකක් තිබුණා. මෙතුමලි වෙලා තිබුණානේ ඒක රසවත්ව හරිම රසවත්ව අනුකම්පා සහගතව. එතුමා ඒක ලියලා තිබුණා. එතකොට ගාමිණී වනිගසේකර මහත්තයාට පුළුවන් සමාජයේ ඕනෑම තැනකට එපිකම් කරලා බලලා කවියේ යුතුයකම ඉටු කරන්න. මලකට ලන්වරුන් ගන්නට දරන වෙර බඹර කුවේ සවනු දුටු වෙමි දෙනත හැර. මේ උදෑසනක ලස්සනයක්. මේ විදිහට ලස්සන උදෑසනක් ගැන ලස්සනට කවි පන්තියක් කියලා තියෙනවා මේ පොතේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම පොතක් අරගෙන කියවනවනේ. ඒක නිසා ඒ කියවනකොට මම පොඩි අතුදවක් තමයි කරේ. ඒ වගේම තමයි කෘතවේදීතාවය. මේ කවි පොතේ එක තැනක තියෙනවා සත්කම කියලා කවියක්. කෘතවේදීත්වය පළ කරන ආකාරය. මෙතුමා රාජනීත වෙලා නුවර රෝහලේ ඉඳලා එන ගමන් සමහර විටින් අපි නම් එනකොට යන්නම් මිස් කියලා අපි එනවා. හැබැයි මෙතුමා ඒ සුවසේවයෙන් තමන්ට ලැබුණු සහයෝගය කියලා අවසානයේට සමුගන්නේ මේ විදියටයි රෝහලේ. රෝගී වන විටදී අප සැම අසරණය සිහිපත් වෙන්නේ නිතරම රෝහල කැනය. එහිදී රැකෙන්නේ රෝගීන්ගේ පණය රෝහල කියන්නේ
බලන්නේ අපි එසේ ඉන්න ඕනෑම කෙනෙකුට ප්‍රාර්ථනාව ජීවිතේ. එහෙනම් අපිට රෝහල කියන්නේ ජීවිතේ. බලන්න ඒක ඒ කවි පන්තියේ ඉතුරු ටිකක් ලස්සනයි. අවසාන කවියක් ලස්සනයි. ඒ වගේම සමාජයට ලස්සන පණිවිඩ දෙන අවස්ථා තියෙනවා. දැන් බලන්න අපි සිංහල කවිය ගැන කතා කරනවා නම් සිංහල ජාතියක් තියෙන්න එපා මේ රටේ. අපිට ප්‍රදර්ශනය වෙන්න සිංහල ජාතියක් තියෙනවා. අපිට ප්‍රදර්ශනය වෙන්න සිංහල ජාතියක් රටේ තියෙනවා. පාරක් ගාන යනකොට පල්ලි පේනවා. මුස්ලිම් පල්ලි පේනවා. කෝවිල් පේනවා. ක්‍රිස්තියානි පල්ලි පේනවා. පන්සල් ටික ගම ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ පැත්තෙන් කියමු. ඇඳුම පැළඳුමින් පේනවද අපේ සිංහලකම? අපේ සිංහලකම ඇඳුම් පැළඳුමින් පේනවද? ඒත් නැති තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අපේ දුවනියන්ට පණිවිඩයක් කියන්න පටන් ගන්නවා. මේක කියන්න හදන්නේ දුවේ උපත් අපේ කන් රැකපන් කියන එක. හැබැයි ඒක කියන්න පළවෙනි කන්නේ මෙන්න මේ විදිහට කියනවා. වත්මන් සමාජයේ වැටි සංකර පෙනුම බොරුවක් නොවේ එය පවතී හැම තැනම විලාසිතාවට තැන දුන්නේ කොහොම නෑ ගැලපෙන්නේ මැණිකේ අනේ අපේ සිංහල මැණික ලටනේ කියන්නේ. මැණික කියන්නේ සිංහල කෙල්ලෝ ටික. එතකොට ඒ වගේ සමාජ සෝදකෙක් විදියට කවි නිර්මාණය කරලා තියෙනවා බොහෝ අවස්ථාවල. තමන අවස්ථාවක තියෙනවා අපේ මව්පියන් ගැන හිතන වෙලාවක්. මව්පියන්ට අවමාන නොකරමු. අවමානයක් නැති කරවෙන මව්පියන්ට ජාතිවාදී අරගල අප අට කුමට සමගිව එකමුතුව වැඩ කළ හොත් අපට දියුණුව ළඟා කරගත හැක සෑම දෙනට. මේ අපේ රටේ තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. මේක පිළිබඳ ගොඩාක් සංවේදීව එතුමා හිතලා තියෙනවා. මම කවිය පිළිබඳවත් එහෙම නැත්නම් මෙතුමාගේ කාව්‍ය සංග්‍රහය 70 පිළිබඳවත් වැඩි කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පිළිබඳ විශේෂඥ ධර්ම තියෙන අපේ අකිලිකර නැතුමා කරුණාදාස නැතුමා වගේ අය දැන් දීර්ඝ ලෙස කතා කරපු නිසා මම හිතනවා අපේ වනිසේකර නැතුමාට අපි කියන්නේ වලිගේ අයියා. මේට අවුරුදු 20කට විතර පෙර කෑගල්ල සම්පකාර සමිතියේ සම්පකාර මන්දිරයට එනවා ඉතාමත්ම සුන්දර ලස්සන මිනිස්සෙක්. ඇවිල්ලා මා ඉදිරියට වාඩි වෙනවා. මම එතකොට අඳුරගත්තේ ඉඳයි වණිගය අයියව. මම වණිගය අයියව අඳුරගන්නේ කාව්‍ය නිර්මාණකරුවෙක් හැටියට නෙමෙයි චිත්‍ර ශිල්පියෙක් හැටියට. චිත්‍ර ශිල්පියේ නිර්මාණකරුවෙක් හැටියටයි වණිගය අඳුරගන්නේ. ඉතින් ඊට පස්සේ අපි අතර බොහෝ සුවඳ දේවල් දුන්නා. කතා කරන්න ගියොත් බරුවක් කතා කරන්න පුළුවන් දේවල් තිබුණා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම සුන්දර ලස්සන අවස්ථාවකට ඇවිල්ලා තින්නේ කවියෙක් කියන්නේ ජීවිතයේ සුන්දරම තැන් සහ ජීවිතයේ අමුරුම තැන් බොහොම සොයාගෙන ගිහිල්ලා නිර්මාණය කරන එක තමයි කවියගේ දක්ෂතාවය. ඒ කවි වණිගය අයියගේ හදවතේ තියෙන සුන්දරකම තමයි අද ඔහුගේ ආදරයේ ලෙන්ගතුකම තමයි අද එතුමාගේ ප්‍රිය ආදරණීය බිරිඳට මැදතුමියට මේ 70 කාව්‍ය නිර්මාණය පුද කරපේ. මම හිතන්නේ පුදුම සුන්දර අවස්ථාවක්. ඒක අපි කාටත් හොඳ පාඩමක්. මම හිතන්නේ අපේ බිරිඳවල් වලට අපි කරන ගෞරවය අපේ සැලකිල්ල ඇද්ද කියන එක මම හිතන්නේ මේක මේ හොඳ අවස්ථාවක් අපිට හිතන්න. ඒ නිසා මේ කවිය කියන එක මම හිතන්නේ නිර්මාණය වෙන කවි ආරම්භය කියන්නේ පොතේ කාලයක්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අපේ කරුණාදාස මහත්මයාලා ඇකිලිකර මහත්මයා එහෙම හොඳට දන්නවා ඇති. මම අහලා තියෙනවා අත්තා මුත්තා කාලයකට එහා කිත්තා කිරිකිත්තා කාලයකට එහා
කවි අහලා තමයි කවි කාලයක් ඒ වගේ දීර්ඝ කාලයක් මම හිතන්නේ මේ කවියට තියෙනවා කවිය උපදින්නේ හදවතේ. කවිය නිර්මාණය වෙන්නේ හදවතේ. ඒ නිසා ඒ හදවතේ නිර්මාණය වෙන මේ සුන්දර වස්තුව අනාගතයට අලුත් පරම්පරාවට ගෙනියන්න මෙවැනි කාව්‍ය නිර්මාණ නිකුත් ඉදිරිපත් කරන වණිගය අයියා වගේ මේ අනිකුත් සියලුම කාව්‍යයන් වලට අපේ ගෞරව ස්තුතිය පුද කළ යුතුයි. ඒ නිසා මීට වඩා වැඩි කාලයක් මම ගත කරන්නේ වණිගය අයියේ ඔබට ඔබේ ආදරණීය බිරිඳ මැතිතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේ පැමිණි සිටින ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ ජීවිතයේ අපේ පවුලේ විශේෂ අවස්ථාවලට මොකදී දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ඒ වගේම අමාරු වැඩි තමයි දැන් තියෙන්නේ. මොකද මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච දායක වෙච්ච උදව් කරපු අය බොහොමයි. ක්‍රියාවෙන් වචනෙන් මුදලෙන් හැම දෙයකින්ම. ඒ හින්දා ඒ කෙනෙක් හරි මගේ අරුණොත් ඒක මගේ අතින් වෙන ලොකු අඩුවක් වෙයි. ඒ වුණොත් සමාව ඉල්ලනවා කවුරු හරි මගේ අරුණා නම් ඉස්සර වෙලාව මේ අවස්ථාවට අපච්චිගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන පැමිණි ගෞරවනීය මහා සංඝරත්නය සිහිපත් කරන්න ඕනේ. අද දවසේ විශේෂ වැඩකටයුතුදී උන්වහන්සේලාගේ කාර්යය කැප කරලා අපගේ අම්මාගේ මෙතෙන්ට වැඩම කරලා සුළු මොහොතක් ගත කර යාම අපිට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ වගේම නියෝජ්‍ය කතානායක රාජ්‍ය සේවල පිළිම එතුමා එතුමාගේ අද මම හිතන්නේ මහජන සම්බන්ධීකරණ දිනේ ගමේ ඒ දවසේ වෙලාවක් වෙන් කරගෙන මෙතෙන්ට ඇවිල්ලා ගියා අපි වෙනුවෙන් එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මම නම් වශයෙන් නොකියුවට ආරාධිත අමුත්තන් සියලු දෙනාම තම තමන්ගේ විවිධ දවස කැප කරලා මේ අවස්ථාවට සහභාගී වුණේ මේ කාර්ය වෙනුවෙන් තියෙන කැමැත්ත සහ අපච්චිගේ හිතවත්කම නිසා. ඒ නිසා ඒ සියලු දෙනාටම ස්තුති පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කයිපොත සංස්කරණය කිරීමේදී සහ අපච්චිව මේ සම්බන්ධයෙන් උනන්දු කිරීමේ කටයුත්තට මූලික වෙලා මේක අවසානයේ වෙනකල්ම මේක පිටිපස්සේ ඉඳලා අපච්චිට ධෛර්යය දීපු කරුණදාස මහත්මයාට ඔබතුමා මේ අවස්ථාවට යොමු කිරීමට දායක වෙමින් ඔබතුමාට ශක්තියක් දුන්නා ඔබතුමාගේ විවිධ බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අප වෙනුවෙන් දැක්වූ සෙනෙහබර ගෞරවයෙන්. ඒ වගේම අපි ඇත්තටම මේ කටයුත්ත කරගන්න හදනකොට අපච්චි විතරම මේකට සෑහෙන කාලෙක ඉඳලා මම දුනා මේක කරගන්නේ කොහොමද මට මේක කවියක් පොතක් ගන්න තිබුණා හොඳයි කියලා. අපි ආවෙක් ඉන්නවා උකුල් කියලා. අපි ඉස්කෝලේ ආවෝ වුණාට පස්සේ අපි පවුල් අතරේ යාළුවෝ වුණා. ඒ නිසා අපි දෙමව්පියෝ යාළුවෝ වුණා. උකුල් දැන් ලංකාවේ ඉන්නේ ඇමරිකාවේ පදිංචි. ලංකාවට ආවොත් අපි එදට ඇවිල්ලා අම්මට අපච්චිලා කතා කරලා යන්නේ. ඔහොම අපිලාවක උකුල්ට කියලා දීපු අපච්චි මම මේ කයිපොතක් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. උකුල් ඒ වෙලාවේ කිව්වා මම හිටියේ නැහැ කියලා තිබ්බා. අපච්චි කියලා උකුල් කියන්නේ අපච්චි කියන මේ අපච්චි වලට මම උදව් කරන්නම් කියලා. උකුල් අද මිචිගන් සරසවියේ මහාචාර්යවරේ එයා මම කියලා අපච්චි මේ කයිපොත ගන්න මොදලින් දායක වුණා. ඒ නිසා උකුල්ගේ තාත්තත් ඇවිල්ලා හිටියා මම හිතන්නේ දැන් ඉවත් වෙලා ගිහිල්ලා උකුල්ට ඒ පවුලේ සියලු දෙනාටම අපච්චි වෙන නිසා අපේ පවුල වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ කවි පොත සකස් කිරීමේදී කයිපොත මුද්‍රණය කරන්න අපි බාර දුන්නේ අපච්චි බාර දුන්නේ මේ ඉස්කෝම ආයතනයේට. ඉස්කෝම ආයතනයේ ඉන්නේ අපේ ඉස්කෝලේම ආදිශිෂ්‍ය විද්‍යාලයේ ඒ මල්ලි මේ පොත පටන් ගත්ත වෙලාවේ ඉඳලම බොහොම කැපවීමෙන් උනන්දුවෙන් මුදල් ගැන බලන්නේ නැතුව වැඩේ කරලා දුන්නා. ඒ වගේම හැම වෙලාවෙම සල්ලි ගැන කතා කරනකොට කිව්වේ අයියේ ඔයගොල්ලෝ වැඩේ කරගන්න අපි මුදල් පස්සේ බලාගමු කියලා. ඒ වගේ ඇත්තටම අද කාලේ මේ කයිපොතක් ගහන්න එහෙම උදව් කරන කට්ටිය හරි අඩුයි. ඒ නිසා ඉස්කෝම අධිපතිතුමාට අපි ස්තුතිවන්ත යුතුයි මේ අවස්ථාවේදී මේ වගේ දෙයකට දායක වෙන්න අපිට ශක්තියක් ධෛර්යයක් තිබෙන සම්බන්ධයෙන්. ඒ වගේම අපේ පවුලේ හැම කටයුත්තකදීම අපේ පවුලට ශක්තියක් වුණේ අපේ අම්මගේ මාමලට. ඒ මාමලට සහ මාමලගේ පවුලට සම්බන්ධ වෙච්ච මාමලත් එක්ක සම්බන්ධ නැන්දලා
මාමලා හැමෝම අපිට මේ කටයුතු දායක වුණා. ඒ වගේම අම්මගේ පවුලේ අනිත් නෑදෑයෝ වරකපුර ප්‍රදේශයේ ඇතිවීම ප්‍රදේශයේ අනිත් නෑදෑයෝ සියලු දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා, දායක වෙනවා. අපච්චිව වචනින් පවා ධෛර්යය ලබා දුන්න සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම මේ අවස්ථාව විශේෂයෙන්ම අද කවිම කිව්වනම් කතාවම කිව්වනම් බොහොම නිරස වෙන්න තිබ්බා. ඒ නිරස වීම නැති කරන්න දායක වුණා අපේ පොඩිමල්ලිගේ දුව මල්කිනි සහ මල්කිනිගේ පන්තියේ යාළුවෝ ටිකත් එක්ක මෙතන නර්තනයක් ඉදිරිපත් කරලා අය නර්තන ඉදිරිපත් කිරීමෙන් මේ දුවලා සියලු දෙනාටම ඒ දුවලා මෙහෙවපු ඔවුන්ගේ ගුරුතුමියට අපේ විශේෂ ගෞරවාදර ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි. ඒ වගේම මේ මම හිතන්නේ මේ අපච්චිට ඉස්සල්ලාම විද්‍යාලය ශාලාව දෙන්න සූදානම් වෙලා තිබ්බා නොමිලේ. නමුත් ඒක අපච්චිට ඉන්න යාළුවෝ නෑදෑයෝ පිරිසත් එක්ක අපච්චි කල්පනා කරා ඒක අපහසුයි විද්‍යාලය ගන්න එක නිසා මේකම මේ දෙපළකාරයගේ ශ්‍රවණාගාරයේ සුසුයි කියලා මේ ශ්‍රවණාගාරයේ අපච්චි වෙන වෙන් කරලා දුන්නේ මහිමාමේ ඔබට බොහොම ස්තුතියි මේ කටයුතු දායක කර ගැනීමට ශක්තිය අපිම සම්බන්ධය. මම හිතන්නේ අපි අද දවසේ අසවත් අර්ථවත් කෙටි කාලයක් ගත කරා. මේ කාලය ගත කිරීම සම්බන්ධයෙන් මෙතෙන්ට පැමිණිලා ආපියෝනී ශක්තියක් ධෛර්යයක් වෙච්ච හැම දිනාටම වලියසේකර පවුල වෙනුවෙන් අපේ ගෞරවාදර ස්තුතිය හදපත් දෙන්න පුද කරන්න අපි සියලු දෙනාම සූදානම් වෙන්නේ. අපච්චි වෙනුවෙන් සහ අම්මා වෙනුවෙන් අපේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් අපගේ හදපිලි ගෞරවය ආචාර්ය සියලු දෙනාට පුද කරමින් මේ අවස්ථාවට සහභාගී වූ සම්මානිත නැවත ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව ගැන අවසන් කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්. මේ උළෙල මිනිත් සමාප්තියට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිටෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිටෙන් පලා ප්‍රතිබැඟක් කෙලවට අංශ පියාපත් සලමින් පලා ප්‍රතිබැඟක් කෙලවට අංශ පියාපත් සලමින් නොමේ පායටින් සදකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් කලාවැව්දියේ
උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැවුදියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර වලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් මල වලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්